සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සියලුම දෙනාට. පින්නතුනේ ධර්ම ශ්‍රවණය කිරීමේ අභිලාෂයෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව සමගින් ඒකාත්මික වන ඔබ සියලුම දෙනාගේම හිතසුව පිණිස බ්‍රහස්පතින්දා දවසේදී විකාශනය කරන සසරින් නිවනට සද්ධර්මානුශාසනා මාලාවේ තවත් දායකත්ව සද්ධර්මානුශාසනාවක සමාරම්භය සනටුහන් කරන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනේ අදත් සුපුරුදු පරිදි දේශනාව පැවැත්වීම වෙනුවෙන් බෞද්ධ රූපවාහිනී බැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරයත් මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයත් යන උභය විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවතුමින් ධම් සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි නුගේගොඩ පරණ කැස්බෑව පාරේ පදිංචි සුධර්මා සහ මෙරිල් සෙනවිරත්න මහත්මාණන් එවැගේම විදේශ රටවල පදිංචි වී සිටින දිල්මිනි සහ අමාලි යන දේනියන් දෙදෙනාත් එවැගේම පුබුදු සහ ගයන් යන බෑනවරුන් දෙදෙනා ප්‍රධාන ඒ පවුලේ සුපින්වතුන් පිරිසයි අද දවසේ මේ උතුම් වූ සදහම් දේශනාව වෙනුවෙන් ස්වකීය දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, බෞද්ධ මාධ්‍යාලය තුළින් ලෝකේ පුරා විසිරවා හරින උතුම් වූ ධර්ම දේශනා රාශිය, ඒ ධර්ම දේශනා රාශිය අතරින් එක් ධර්ම දේශනයක් සසරින් නිවනට කියන මාතෘකාව යටතේ සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන 8ටත් බෞද්ධ ගුවන්විදුලියෙන් රාත්‍රී 9ටත් ආයි නැවත බෞද්ධ රූපවාහිනියෙන් රාත්‍රී 12ටත් ලෝකේ පුරා විසිරවා හරින ඒ ධර්ම දේශනාවන් අතරින් එක් ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය නුගේගොඩ පරණ කැස්බෑව පාරේ පදිංචි සුධර්මා සහ මෙරිල් සෙනවිරත්න තම විදේශීය රටවල පදිංචි වී සිටින දුල්මිනි සහ අමාලි දියණියන් දෙදෙනාද පුබුදු සහ ගයාන් බෑනවරුන් දෙදෙනාගේද සහභාගීත්වයෙන් දෙපාර්ශ්වයෙන් මිය ගිය පානදුරේ පදිංචි වී සිටි මැටිල්ඩා සහ එරාන් රොඩ්රිගෝ දෙමව්පියන්ටද නුගේගොඩ පදිංචි වී සිටි බ්‍රියටිස් සහ එඩිග සෙනවිරත්න දෙමාපියන්ද ඩොරින් සොයුරියා රෙක්ස් සොහොයුරු නිහාල් බන්දුලද සිල්වා දිසානායක ඥාතීන් ඇතුළු සංසාරගත සියලුම මියගිය ඥාති මිත්‍රාදීන්ටද කොරෝනා රෝගයෙන් මියගිය සියලුම දෙනාටද සෙත් ප්‍රාර්ථනා කරනවා. ඩෙරිල් මහතාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා නිදුක් නිරෝගී සුවපත් ජීවිතයකට ජූනි මාස 9 වෙනි දින ජන්මදිනයේදී තිබෙන සුධර්මා මහත්මියට ධර්ම අවබෝධය පිණිස ජූලි 2 වෙනිදා සහ සැප්තැම්බර් 15 වෙනි දින ජන්මදිනයේදී තිබෙන පුබුදු පුතාටද දුල්මිනි දුවටද අමාලි දුව ගයාන් පුතා සහ අමිලි මිනිබිරිය ආයිල් මුණුපුරාටද දේශකයන්න් වහන්සේටද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේවරින්ද සිල්වා සහ කුසුම් දිසානායක මහත්මීන්ටද තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබීමටත් පැමිණි සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වලටත් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබීමටත් පැමිණි නොපැමිණි ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ
වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ආරමුණු ඉටු කර ගැනීම පිරිසිදු සිතවිල්ල චේතනාව පෙරදරි කරගෙන තමයි ධර්ම ශ්‍රවණමය පින්කම සිද්ධ කරන්නේ. අපි ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරන්නේ සෑම සතියකම නොකඩවා ඒකට මාතෘකාවක් තියෙනවා. ඒ තමයි සසරින් නිවනට කියන මාතෘකාව. ඒ සඳහා තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය විසුද්ධි මාර්ගය අසුරු කරගෙන විසුද්ධි මාර්ගයේ තියෙන්නේ 7ක් සප්ත විසුද්ධීන්. එකෙන් අපි 4ක් මේ වෙනකොට මේ කාලය වෙනකොට අපි දිග ඇරලා තියෙනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, ආකාංකා විතරණ විසුද්ධිය. දැන් දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒතර මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපි දන්නවා පැහැදිලිව මෙතන ඉඳලා තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න අරිහත්ත්වයට යනකම්. රහතන් වහන්සේ මෙනෙහි කරන්නේත් ඒ ටිකම තමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. හැබැයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන් එක්කම අපිට තව කරුණු රාශියක් තියෙනවා නිවැරදි මගට. දැන් නිවැරදි මග තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තමයි නිවැරදි මග. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනකොට අපට අවබෝධ වෙන්න ඕනේ හොඳටම හේතුඵල. කියන්නේ මේ ඇති කල්හි මේ ඇත. මේ නැති කල්හි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී. මේ නූපදීමෙන් මේ නූපදී. ඒ ස්වභාවයන් අපිට නිවැරදිව අවබෝධ වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේ මේ සත්‍යයන්ගේ පැවැත්ම පිණිස දේශනා කළේ කරුණු දෙකයි. ඒ තමයි කම්ම නියාම චිත්ත නියාම කියන එක. ගොඩක් නෑ කරුණු දෙකයි තියෙන්නේ මේ සත්‍යයේ ප්‍රවෘත්තියට. එතකොට අපි ප්‍රවෘත්තියට තියෙන්නේ කරුණු දෙකයි නම් මේ කරුණු දෙක නැත්තම් ප්‍රවෘත්තියක් නෑ. පැවැත්මක් නෑ. ඒ කියන්නේ නිවුණා කියන එක. එහෙනම් පැවැත්ම සඳහා ප්‍රවෘත්තිය සඳහා භවයෙන් භවයට මේ සංසරණය වීම සඳහා තියෙන කරුණු දෙකයි. ඒතකොට ඒකත් අපිට අවබෝධ වෙන්න ඕනේ. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නත් ඕනේ. මොකද තථාගතයන් වහන්සේ පටන් ගත්තෙත් එතනින්මනේ. ඉසිපතනේ මිගදාය ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් තමයි දේශනා ආරම්භ කරේ. ඒතර අවබෝධ කළේ චතුරාර්ය සත්‍යයි. ආරම්භ කළ දේශනාවන්ගෙන් පළවෙනි දේශනාවේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍යය. එහෙනම් ඒකත් අපිට අවබෝධ වෙන්න ඕනේ. ඒ වගේම නිවනට හේතු වෙන අංග සම්පූර්ණ වෙන්නත් ඕනේ. නිවනට හේතු වෙන අංග තියෙනවා. ඒකට කියනවා බොජ්ජංග කියලා. බෝධි අංග. බෝධි කියන්නේ නිවන. එහෙනම් නිවනට හේතු වෙන උපකාර වෙන ප්‍රත්‍ය වෙන ඒ අංගත් වැඩෙන්නත් ඕනේ. ତර සම්මා දිට්ඨි වැඩෙන්නත් ඕනේ. සම්මා සංකප්පය ඒවත් ඕනේ. ඒ විතරක් නෙමෙයි කර්මශය වෙන්නත් ඕනේ. ඒ කම්ම නියාම චිත්ත නියාම නම් කර්මශය වෙන්නත් ඕනේ. එතකොට කර්මශය වෙන්න නම් චේතනා කියන තැනට මනස ගෙනියන්න බෑ. මොකද චේතනා කියන තැනට අපේ සිත ඒ චේතනා කියන තැනට සිතේ ප්‍රවෘත්තියට ඉඩ දුන්නොත් අපි කර්ම හදනවා. කර්ම හැදුවොත් විපාක විඳින්න වෙනවා. ඒතර කර්මශය වෙන්නත් ඕනේ. ඒතර මෙන්න මේ කියපු සියලු ධර්මයන් එක්ක යන්න ඕනේ අපි. ඒ කියපු සියලු ධර්මයන් එක්ක තමයි යන්න ඕනේ. ඒ අනකොට අපි නිවැරදිව බැහැලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට. අපි පසුගිය සතියේ නැවැත්තුවා මේ ජීවා සම්පස්සජා චේතනා කියන ඒ ධර්මතාවයන් ටික අරගෙන ඒ තුලින් කොහොමද මේ පැවැත්ම කොහොමද මේ නිවීම හා මේ ධර්මය අවබෝධ වීම කොහොමද කියන කරුණු අපි මේ පසුගිය සතියේ ගත්තේ
දිව, රසය, ඒ දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා විඳීමේ සිත, ඒ ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිත, ඒ ස්පර්ශය නිසා චේතනා හේවත් කර්ම බවට පත්වීමේ සිත, සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි කියන මේ කරුණු චේතනා කියන තැනට ගිහිල්ලා අපි කොහොමද තවත් භවයකට සම්බන්ධ වෙන්නේ කියන කරුණු අපි පසුගිය සතියේ පෙන්නවා ඒ දිව මූලික කරගෙන. දැන් අද දේශනා කරනවා කය මූලික කරගෙන. කාය අපි දන්නවා ධානිකාරණය තමයි තථාගතයන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න මේ පුජ්‍යල සංඥාවෙන් බෑ. පුජ්‍යල සංඥාවෙන් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මොකද තථාගතයන් වහන්සේ පෙන්වන්නේ පුජ්‍යලයක් නැහැ. සත්‍යෙක් නැහැ. ජීවෙක් නැහැ. නිස්සත්ත්ව නිචීව. එහෙනම් පුජ්‍යල සංඥාව තුළ ඉඳගෙන මේ ධර්මය අවබෝධ කරන්න බෑ. එයි බැරි නැති දෙයක් ගැනයි හොයන්නේ. නැති දෙයක් ගැන හෙව්වොත් කවදාවත් හම්බෙන්නේ නැහැ. යම් දෙයක් අපි හොයන්න ඕනේ තියෙන දෙයක් ගැන. ඒක හම්බ වෙයි. එහෙනම් තියෙන්නේ නාම රූප දෙකක් කිව්වොත් නිවැරදි. එතකොට අපිට මේ ධර්මය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවනින් නිවෙන්න බුදුරජාණන් වහන්සේ කොටස් වලට විසිරෙව්වා. මේ ස්කන්ධ පංචකයේ කොටස් වලට විසිරෙව්වා. අපි හිතාගෙන ඉන්න මේ පුච්චලේ කෙනෙක් කියන මේ ධර්මතාවය අරගෙන කොටස් වලට විසිරෙව්වා. ඒතර අපි එකින් එකේ කොටස් අරගෙන තමයි මේ පරීක්ෂණය කරන්නේ. පරීක්ෂණය තුලින් තමයි නිවැරදි දේ අවබෝධ වෙන්නේ. පරීක්ෂා කරන්න ඕනේ නිවැරදි දේ හොයාගන්න. නැතු හම්බෙන්නේ පරීක්ෂා කරන්න. ඒතර පරීක්ෂා කරන්න දැන් අදගන්නේ ශරීරය. ඒ ශරීරයට ගැටෙන දෙයක් තියෙනවා. ඒ පහස. ඒකට කියන පොට්ටබ්බ කියලා. ඒතර ඒක ආරම්මණයක්. පොට්ටබ්බ ආරම්මණ. ඒ දෙක නිසා සිතක් හැදෙනවා. දෙක වෙන එකක්. ඒකට කියනවා කාය විඥානය. ඒකක් දන්නවද? දැන් මේ කරුණු තුනක් තියෙන්නේ මෙතන. ඒතර කය, පහස, හා සිත. තුන් කරුණ. කරුණු තුනයි. දැන් එතනම අර පුජ්‍යල කියන අය අයින් වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට මේ කරුණු තුන එකතු කරන ධර්මතාවයක් තියෙනවා. ඒකට කියනවා කාය සංපස්ස කියලා. ස්පර්ශය තමයි මේ කරුණු තුන එකට එකතු කරන්නේ. ඒ කියන්නේ අර සීත උෂ්ණ කයට ස්පර්ශ වුණොත් තමයි සිතක් හදන්නේ, නැත්නම් හදන්න බෑ. ඒතකොට ස්පර්ශය නිසා තමයි විඳීමේ සිතක් හැදෙන්නේ. නැත්නම් හදන්න බෑ. හරිද? ඒතකොට ඒ විඳිනවත් එක්කම ඒ දේ හඳුනාගන්නෙත් ඒ ස්පර්ශයම නිසාම තමයි. ඒ ස්පර්ශය නිසාම තමයි ඒ විඳින දේ පිළිබඳව හඳුනාගන්නේ. ඒක සීතලද, ඒක උෂ්ණද, ආදී වශයෙන් එක මද රසණයක්ද, ඒක තරමක් රසණයද, ඒක තරමක් සීතලද, චුට්ටක් සීතලද, ගොඩාක් සීතලද, ඒ සියලු දේ හඳුනාගන්නේ සංඥාවෙන් වෙන් කරගන්න. විඳින්නේ ඒ වේදනාවෙන්. දොර ඒ තුල විඳින දේ තුල හඳුනා ගැනීම ඇති වෙනවා. විඳින දේ හඳුනා ගන්නවා. හඳුනා ගැනීම තුල සිත බලවත් වෙනවා. ඒකට හේතු වෙන්නේ ස්පර්ශයයි. දැන් අපි අර කොටස් ටික බෙදලා වෙන් කළා. එතන අපිට නුවණක් එනවා. දැන් ඉස්සෙල්ලා බලන්න ඕනේ අපිට ඒ නුවණ තියනවාද කියලා. ඒකට කියන්නේ සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණය කරනවා කියන්නේ විභාග කරනවා, පරීක්ෂා කරනවා, බෙදා වෙන්කොට බැලීම සම්මර්ෂණ ඥානය. එහෙනම් මේ ඥානය අපිට තියෙනවා. ද කියලා තමන්ම දකින්න ඕනේ. ඊගාවට අපි දැන් කය කියලා වෙන් කළේ සිතින්. කය කියලා දැනගත්තේ සිතෙන්නේ. කයේ තියෙන සියලුම කොටස් පිළිබඳව දැනගන්නේ සිතින්. සීතලද උෂ්ණද කියලා දැනගත්තේ සිතින්. හරිද? සිත නැත්තම් ඒක දැනගන්නත් බෑ. ඒතර මේ දෙක නිසානේ සිත හටගත්තේ. ඒතර මේ දෙක නිසා හටගත්ත සිත පිළිබඳව දැනගත්තේ සිතින්. කර්ණ තුන එකතු කරවීම සිතෙන් තමයි සිද්ධ වුනේ. එහෙනම් ඒක කාය සංපස්ස. තුන එකත් එනම් සිතෙන්. ඒ ස්පර්ශය නිසා විඳීම ඒක සිතින්. සිතින්නේ විඳින්නේ. කායට දැනුණට විඳින්නේ සිතින්. ඒතර වේදනාව සිතේ ස්වභාවය. හඳුනාගත්තේ
ඒක සිතෙන්. ඒ වේදීම තුල හඳුනා ගැනීම තුල බලවත් වීම මේ සීතල මට හොඳයි සනීපයි ඇඟට. එතකොට සිත බලවත්. ඒකත් සිතේ ස්වභාවය. දැන් මේ කරුණු එතකොට විඥාණය ස්පර්ශය වේදනාව සංඥාව සංස්කාරය කියන ඒවා නාම ධර්ම. තේරෙනවද? වේදනා සංඥා සංකාර නාම ධර්ම. ତර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කිව්වත් ඒත් නාම ධර්ම. කය රූප ධර්ම. දැන් අපිට තව ඥානයක් ඕනේ එතනදී. මොකද්ද? නාම රූප පිරිසිදු දන්නා ඥානය. නාම රූප දෙකක්මයි තියෙන්නේ. අයි වෙන දෙයක් නැහැ. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඇත්ත කියලා අපිට පිළිගන්න වෙනවා. පැහැදිලි. ඒ පිළිගන්නේ අපි දැනගෙන විතරක් නෙමෙයි දැකගෙන. තේරෙනවද? දැනගෙන විතරක් නෙමෙයි දැකගෙන. ඒතොර දැකගත්තේ මනසින්. එතකොට එතන තියෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානයයි. නාම රූප දෙකක්මයි තියෙන්නේ. ඕන ධර්මයක් ඕන තැනකින් හොයලා පරීක්ෂා කරලා බලන්න තියෙන්නේ නාම රූප දෙකක්. ඊට වඩා දෙයක් නැහැ. සිත සිතුවිලි වලට ඇතුල් කරන්න ඕනේ. එහෙම නැත්නම් සතර මහා ධාතු වලට ඇතුල් කරන්න ඕනේ. ඒතර නාම රූප පරිච්ඡේද පිරිසිදුව දැනගන්න. ඒතර නාම රූප දෙකක්. ඒතර එතනදී අර මමත්වය අනිවාර්යෙන් අයින් වෙනවා. පුජ්‍යල සංඥාව, කෙනෙක් පිළිබඳව සංඥාව, මම කියන සංඥාව සාමුලින් අයින් වෙනවා. හැබැයි අයින් වෙන්න නම් ඒ යථාර්ථය සිතේ සටහන් වෙන්න ඕනේ. සිතේ සටහන් නොවන තාක්කල් පුජ්‍යලේ දකින්නේ. කෙනෙක් දකින්නේ. එතකොට ඒක වැරදි. එතකොට මේ වැරදි සිතුවිල්ල නැවත මේ සිතට ඇතුල් වුණොත් මේ ධර්මය තේරෙන්නේ නැහැ. එතන තියෙන්නේ සම්මුතියක්. පුජ්‍යල. එතන තියෙන්නේ ප්‍රඥප්තියක්. පණව ගත්තා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ එකට එකතු කරලා පණව ගත්තා අපි පුජ්‍යලේ. අය ස්ත්‍රියක්. එයා පුරුෂයෙක්. එතකොට අපේ සිත තියෙන්නේ සම්මුතිය. ඒතර සම්මුතිය විද්‍යාමානයි. සම්මුතිය විද්‍යාමානව සිත තියෙන තාක්කල් යථාභූත ඥාන දර්ශනය නම් එන්නේ. යථාභූත ඥාන දර්ශනය කියන්නේ භූතයන්ගේ යථා ස්වභාවය අවබෝධ වෙන්නේ නැහැ. ඇයි? සතර මහා ධාතු හැටියට දකින්නේ නැහැ, පුජ්‍යලයක් හැටියට දකිනවා. කෙනෙක් හැටියට දකිනවා. ස්ත්‍රියක් හැටියට දකිනවා. ළමයෙක් හැටියට දකිනවා. වයසක කෙනෙක් හැටියට දකිනවා. ඒ සම්මුති ලෝකය. ඒතොර සම්මුතිය විද්‍යාමාන වෙලා තියෙන තාක්කල් පරමාර්ථය විද්‍යාමානයි. ඒතොර පරමාර්ථය විද්‍යාමාන වුණොත් සම්මුතිය විද්‍යාමානයි. පරමාර්ථය විද්‍යාමාන නම් ඒකට කියනවා යථාභූත ඥාන දර්ශනය. හොඳයි. කෙස් කියන්නේ මං කියනවා කෙස් කියලා දෙයක් නැහැ. භූතයන්ගේ විකාරයක් තියෙන්නේ. හවුද නැද්ද? සතර මහා ධාතුන්ගේ විකාරයක් වෙ තියෙන්නේ. ලොම් කියලා දෙයක් නැහැ, තියෙන්නේ භූතයන්ගේ විකාරයක්. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරමාර්ථය විද්‍යාමාන කරගන්න. සම්මුතිය ගන්න මනස අයින් කරගන්න. සම්මුතිය විද්‍යාමාන වෙලා තියෙන තාක්කල් යථාභූත ඥාන දර්ශනේ එන්නේ නැහැ. එහෙනම් ලොම් කියන්නේ භූතයන්ගේ විකාරයක්. නිය කියන්නේ භූතයන්ගේ විකාරයක්. දත් කියන්නේ භූතයන්ගේ විකාරය. දැන් ඒක සිතේ ලියලා තියෙනවද? ලියාගෙන නැද්ද? එහෙනම් ලියාගන්න. ඔය ලියාගෙන නැති හින්දා තමයි ඔක මනසෙන් අයින් වෙන්නේ. ලියාගත්තා නම් මනසින් අයින් වෙන්නේ. ඒකට හොඳ උදාහරණය තමයි ගුරුවරයා පොතෙන් කියලා දෙනකොට දරුවට කියනක ලියන්න. ලියන පොත් තියෙනවනේ නෝට්. ඒ නෝට් දාගන්න. මතකයෙන් ඈත් නොවෙන්නයි ඒක දාගන්නේ. එතකොට එහෙනම් අන්න එතකොට ලියන්නේ පොතේ නෙමෙයි, පොතේ ලියනකොට ඒක ලියවෙන්නේ මනසේ. එයි දරුවා විභාගෙට ගිහිල්ලා වාඩි කරාම විෂය පොත දෙන්නේ නැහැ. පාඩම් පොත දෙනවද? නැහැ. එතකොට දරුවා ඒකට උත්තරේ කොහෙන්ද ගන්න ඕනේ? උත්තරේ ගන්න ඕනේ සිතින්. එන සිතේ සටහන් වෙලා තියෙන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? අපි මේ සටහන් කරගෙන නැහැ මේක. මේ සටහන් කර නොගෙන අපි මේ නිවන හොයනවා. ඇත්ත ඇති සැටියෙන් සිතේ සටහන් කර නොගෙන අපි හොයනවා නිවනක්. කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. ඔය ජාතක කතාවක් අහලා කතා වස්තුවක් අහලා කතාවක් අහලා
මේ පුජ්‍යලයි පෙර කාලෙ මෙහෙමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ විදිහේ ජීවිතයක් ගත කරලා තියෙන්නේ. ඒකේ මේ විදිහට පින් කරලා තියෙනවා. ඉතින් මේ විදිහේ ආත්ම භාවයක් ගත කරලා තියෙනවා. යථාභූත ඥාන දර්ශනයක් එයිද? භූත කියන්නේ මේ ක්‍රියාවක්. භූත කියන්නේ මහ භූතට. සතර මහා ධාතුන්ට. ඒගොල්ලන්ගේ ක්‍රියාව මේ තියෙන්නේ. එහෙනම් ඒක ලියා ගන්න ඕනේ සිතේ. එතකොට අර සත්පුඤ්ජල සංඥාට මොකද වෙන්නේ? සම්මුතියට මොකද වෙන්නේ? විද්‍යාමානයි පරමාර්ථය. පරමාර්ථය විද්‍යාමාන තුල හොයන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් පුච්චලේගේ අනිත්‍ය ස්වභාවයත් පේනවා. මම අවුරුදු අපි කියමු 20කින් විතර නම් යම් පුජ්‍යලයක් දැක්කොත් අයියෝ ඔයාට මොකද වෙලා තියෙන්නේ? මේ හරි වයසට ගිහිල්ලා. දැන් එතන අනිත්‍යයක් කියන එක පේනවා. හැබැයි පේන්නේ හැට. ඒ පේන්නේ හැට. ඒ කියන්නේ එතකොට සම්මුතිය විද්‍යාමාන වෙලා තියෙන්නේ. නෑ. අනිත්‍ය තියෙන්නේ පරමාර්ථය. නිවැරදි වූ අනිත්‍ය, නිවැරදි වූ දුක්ඛ ස්වභාවය හා නිවැරදි වූ අනාත්ම ස්වභාවය තියෙන්නේ පරමාර්ථය. නේද? ඒක කොහොමද ගන්නෙ? භූතයන්ගේ ආයුෂ ගන්න ඕනේ. ඒකට තමයි මෙච්චර කල් භූතයන්ගේ ආයුෂ කතා කරේ අපි. කෙස් වලට ආයුෂ චිත්තක්ෂණ 17යි. කෙස් වලට නෙමෙයිනේ ආයුෂ තියෙන්නේ භූතයන්ට. තේරෙනවද කියන්නේ? ලොම් වලට නෙමෙයි ආයුෂ තියෙන්නේ භූතයන්ට. නියපොතු වලට නෙමෙයි ආයුෂ තියෙන්නේ භූතයන්ට. එයි මේ භූතයන්ගේ නිර්මාණයක් මේක. දත් වලට නෙමෙයි ආයුෂයක් තියෙන්නේ භූතයන්ට. හැමට නෙමෙයි ආයුෂයක් තියෙන්නේ සතර මහා භූතයන්ට. එහෙම නෙමෙයිද? එහෙනම් භූතයන්ගේ ආයුෂ හොයා ගන්න ඕනේ. දැන් අර පුච්චලේක අවුරුදු 20ක තුල 25ක තුල නොදැක ඉඳලා දැක්කහම අකින මට අඳුර ගන්නත් බැරි වුණානේ. යන්තම් අඳුරගත්තා. එහෙම කියනව නේ. දැන් එතකොට අනිත්‍ය දකින්නම හිතන්නේ. ඒ අනිත්‍ය දකින්නේ ඇහෙන්. ඒක නිවන් දකින්න තරම් ප්‍රමාණවත් වෙන්නේ. නිවන් දකින්න නම් අනිත්‍ය නිවැරදිව දැర్శණය වෙන තැනට මනස ගන්න ඕනේ. ඒ තමයි උද්‍යවය ඥානෙ. දැන් නාම රූප පරිච්ඡේද ඥානය ඊට පස්සේ එනවා භූතයන්ගේ යථා ස්වභාවය සතර මහා ධාතු කියන එක. ඒ තමයි යථා භූත ඥාන දර්ශනය. එතකොට විඥානය කාය විඥානය කියන එක නාම ධර්මයක් කියන එක සිතේ සටහන් වෙන්න ඕනේ. වේදනාව කියන එක නාම ධර්මයක් කියන එක සිතේ සටහන් වෙන්න ඕනේ. ස්පර්ශය කියන එක නාම ධර්මයක් කියන එක සිතේ සටහන් වෙන්න ඕනේ. සංඥාව කියන්නේ නාම ධර්මයක් කියන එක සිතේ සටහන් වෙන්න ඕනේ. සංස්කාරයන් කියන්නේ නාම ධර්මයක් කියන එක සිතේ සටහන් වෙන්න ඕනේ. හරිද? මේ නාම ධර්මයන් අනිත්‍යව භූතයෝ ඒතොර නාම රූප දෙක හරි. ඒතොර භූතයන්ගේ යථා ස්වභාවය නම් ඇතිවන සැනෙන් නැති වෙනවා. ඇයි ඇතිවෙන සැනෙන් නැති වෙන්නේ? එයාලට රැඳෙන්න බෑ. එතන තියෙන්නේ ක්‍රියාවක් නිසා. කෙස්වල ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? ක්‍රියාවක් නෙමෙයි නම් ඉදෙන්නේ. සුදු වෙන්නේ. හැලෙන්නේ. පුපුරන්නේ. ක්‍රියාවක් තියෙන්නේ. එහෙනම් මේ ශරීරයේ තියෙන සියලුම කොටස් වල ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? එතකොට වකුගඩු වල ක්‍රියාවක් නෙමෙයි තියෙන්නේ භූතයන්ගේ ක්‍රියාවක්. පෙනහැල්ල ක්‍රියාවක් නෙමෙයි තියෙන්නේ. පෙනහැල්ල කියන්නේ සම්මුතිය. භූතයන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. හරිද? හෘදේ වස්තුවේ තියෙන ක්‍රියාවක් ඒ තියෙන්නේ හෘදේ වස්තුවේ ක්‍රියාවක් නෙමෙයි භූතයන්ගේ ක්‍රියාවක්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට එයාලගේ අපි එයාලගේ නිත්‍ය ස්වභාවය හා නිත්‍ය ස්වභාවය අපි හොයන්න ඕනේ. එයි මේ සෑම කොටසක්ම නිර්මාණය කළා තියෙන්නේ ඔය සතර මහා ධාතුන්ගෙන්. එතකොට එහෙනම් අපි ඒ සතර මහා ධාතු හේවත් ඒ මහ භූතයන්ගේ ස්වභාවයයි අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. එතන තියෙනවා අර මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට අවශ්‍ය කරන නිවැරදි දර්ශනය අනිත්‍යයි කියන එක. අනිත්‍ය තියෙන්නේ හෘදේ වස්තුවේ නෙමෙයි. ඒ හෘදේ වස්තුවක් නැහැ. පෙරහැල්ලක් නැහැ. ඒක සම්මුති ලෝකේ. ඒතර සම්මුතිය විද්‍යාමාන නම් අපි පෙරහැල්ලක් කොහොමද අනිත්‍ය හැටියට දකින්නේ? මේ පෙරහැල්ල මේ තියෙන්නේ. මේ හෘදේ වස්තුව මේ තියෙන්නේ. මේ වකුගඩු මේ තියෙන්නේ. මේ ඇටසැකිල්ලක් මේ තියෙන්නේ. මේ මස් මේ තියෙන්නේ. මේ නහර මේ තියෙන්නේ. ඒ සම්මුතිය. තර පරමාර්ථයට ගිහිල්ලා තමයි අපි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට නිවැරදිව පරමාර්ථයට යන්න ඕනේ. පරමාර්ථය විද්‍යාමාන වෙන්න ඕනේ.
අර පරමාර්ථය විද්‍යාමාන වෙනකොට සතර මහා ධාතුන්ගේ අනිත්‍යය දකින්න. ඇතිවන ශනේ නැති වෙනවා. ඇයි ඇතිවන ශනේ නැති වෙන්නේ? චිත්තක්ෂණ 17ක ආයශයක් නිසා. මේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා මේ බාහිරට පේන්න තියෙන කොටස් පහකුත් අභ්‍යන්තරයේ කොටස් 27කුත් බාහිරින් පහක් තියෙනවා. කෙස්, ලම්, නිය, දත්, සම්. ඔය පහ බාහිරින් පේනවා. අනිත් 27ම තියෙන ඇතුලේ. ඔය 32ම එතකොට උණුසුම තව තියෙනවා 4ක් හා වායුව 6ක් තියෙනවා. ඒකත් අභ්‍යන්තරයේ තියෙන්නේ 42ක්. එතකොට 37ක්ම අභ්‍යන්තරයේ තියෙන්නේ. එතන වායුව බාහිරක් තියෙනවා, උණුසුම බාහිරක් තියෙනවා. එතකොට මේ සෑම ස්වභාවයක්ම සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් පඨවි ධාතුව ඉපද බිඳෙන බව මනසින් දකින්න. ඒ කියන්නේ ක්ෂණයක් පාසා ඉපද බිඳෙන බව. ඒක තමයි ඇත්ත. ආපෝ ධාතුව ඉපද බිඳෙනවා. ඇතිවන ශනේ නැති වෙනවා. තේජෝ ධාතුව ඇතිවන ශනේ නැති වෙනවා. වායෝ ධාතුව ඇතිවන ශනේ නැති වෙනවා. එතකොට වර්ණ ගන්ධ රස ඕජා කියන ඒවත් ඒ ආකාරයෙන්ම ඇතිව නැති වෙනවා. එහෙනම් ඇතිවන ශනේ නැති වෙනවා නම් අන්න නිවැරදි දර්ශනය අනිත්‍යයි. තේරෙනවද? අන්න එතනයි අනිත්‍ය තියෙන්නේ. එතකොට අනිත්‍ය නම් යම් දෙයක් මේ ලෝකේ ඒක දුකයි. ඒක සපක් වෙන්නේ කවදාවත්. අනිත්‍ය නම් යම් දෙයක්. දැන් ඒක පැහැදිලි වෙනවා අපිට අපේ ළඟම ඥාතියෙක් නැති වුණොත්. ඒ කියන්නේ අර සම්මුති වශයෙන් අනිත්‍ය එකක් දුකක් නැති කරන්නේ. ඒතර මේ ක්ෂණයක් පාසා ඇතිව නැති වෙන එක එහෙනම් මොන තරම් දුකක්ද? අර කාලයක් ඉඳලා තමන්ගේ ඥාතියෙක් පරලව ගියාම දැනෙනවා නම් දැඩි ශෝකයක්, කනගාටුවක්, හැඬීමක්, වැළපීමක්. මේ ක්ෂණයක් පාසා ඉපදෙනසනේ නැති වෙනවා දකින්නකොට එහෙනම් මොනතරම් මේ පිළිබඳව අපේ සිතට එන්න ඕනේ මොන වගේ ස්වභාවයක්ද? පවත්වන්න ඕන ස්වභාවයක්ද? එහෙනම් මේකෙන් අයින් වෙන්න ඕන ස්වභාවයක්ද දෙන්නේ? අන්න එතනට එන්න ඕනේ සිත. ඒක තමයි නිබ්බිදා කියලා කියන්නේ. කලකිරීම කියන්නේ ඒකයි. ඒ කලකිරීම එන්නේ දැකලා. ආදීනමය දැකලා එන්නේ කලකිරීම. නාම රූප දෙකේ. එහෙනම් දැන් එතකොට මේ කයේ තියෙන එහෙනම් ඒ සියලුම දේවල් චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවද? මේ සිත ගැන නෙමෙයි කතා කරන්නේ. වේදනා සංඥා සංකාර විඥාන ගැන නෙමෙයි. මේ රූපයන් ගැන ඉස්සෙල්ලා කතා කරන්නේ. ඒතර එහෙනම් දැන් මේ ශරීරයේ තියෙන සියලුම කොටස් දැන් මම මුලින් කිව්වනේ තථාගතයන් වහන්සේ මේ සත්‍යාගයේ පැවැත්මට දේශනා කළේ කරුණු දෙකයිනේ. බීජ නියාම, ඉත්තු නියාම, ධම්ම නියාම කියන්නේ විශ්වයේ පැවැත්මට දේශනා කරපු කරුණු. ලෝකේ පැවැත්මට විශ්වයේ පැවැත්ම. සත්‍යාගයේ පැවැත්මට දේශනා කරේ දෙකයි. කම්ම නියාම, චිත්ත නියාම. එහෙනම් මේ ශරීරයේ තියෙන සියලුම කොටස් කර්මය හා සිත විසින් නිර්මාණය කරපුවා නෙමෙයිද? ඒ ඔය දෙකෙන්නේ තියෙන සත්‍යයේ පැවැත්ම. එහෙනම් එතකොට කෙස් ලොම් නිය දත් සම්මස් නහරයට මේ සියලුම කොටස් පෙර කර්මයටයි තියෙව නෙමෙයිද? අස පුරාණ කර්මයක් කිව්වත් හරිනේ. කන පුරාණ කර්මයක්, නාසය පුරාණ කර්මයක්, දිව පුරාණ කර්මයක්, ශරීරය පුරාණ කර්මයක්, හෘද වස්තුව පුරාණ කර්මයක්, ස්ත්‍රී පුරුෂ භාවය පුරාණ කර්මයක්. දැන් මේ කොටස් කාටයි තියවද? කර්මයටයි තියව. දැන් තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙන මේ රූප ධර්මයන්වත් මේ සතර මහා ධාතුන් එහෙනම් අපිට පෙන්වන්න බෑනේ. ඒ චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. හැබැයි අපිට මේ ටික පෙන්වන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ කෙසුත් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, මේ ඔක්කොම තියෙනවා. එහෙනම් ඒ තරම් කෙටි කාලයක් තුළ ඉපද බින්දෙනවා නම් කොහොමද මේ පෙන්වන්නේ? කම්ම චිත්ත ඍතුආහාර. එතනදී අර දෙකක් එනවා. තථාගතයන් වහන්සේ සත්‍යාගයේ පැවැත්මට දේශනා කරපු කර්ම දෙක එතන මුලින් එනවා. කර්මෙන් නිරන්තරයෙන් රූප කලාප නිපදවනවා. කර්මෙන් නිපදවන රූප කලාප නිසා තමයි කෙනෙක් කුස එළියට එනකොට මැරෙන්නේ. කුස තුලදී මැරලා කුණ එළියට එන්නේ. දවස් 3ෙන් මැරෙනවා, සතියෙන් මැරෙනවා, සති 2ෙන් මැරෙනවා, මාසෙන් මැරෙනවා, 6 මාසෙන්, 3 මාසෙන්, අවුරුද්දෙන් මැරෙනවා. දැන් එහෙනම් එතකොට කර්මයට අයිති
කර්මයෙන් නේද එතකොට හදලා තියෙන්නේ මෙච්චර. එතකොට කර්මයෙන් නිරන්තරයෙන් එතකොට රූප කලාප නිපදවනවද නැද්ද? එතකොට සිතේ ප්‍රවෘත්තියට පවතින්න බෑ. එයි ඒක තමයි 3 මාසෙන් ගියේ. කර්මයෙන් රූප කලාප නිපදවනවා. ඒ නිපදවන රූප කලාප වලට පැවැත්මක් නැහැ, දුර්වර්ණයි. එහෙම නැත්නම් විකෘති. ඒ විකෘතිය තුළ සිතට රැඳෙන්න බෑ. සිත බහැරට යනවා. කියන අර මිනිස්සයා බලන්නකො අර ළමයා පුංචි දරුවා සති දෙකයිනේ ජීවත් වෙන්නේ. සති දෙකෙන් මැරිලානේ. එතකොට පුජ්‍යලයේද මැරිලා තියෙන්නේ? නාම රූප වෙන්වීමක්ද සිද්ධ වුනේ. එතකොට ඒ නාම රූප දෙක වෙන් වෙන්න රූප විකෘතිය නිසා නෙමෙයිද සිත බහැරට ගියේ. දැන් පැහැදිලිද කියන එක. එතකොට එහෙනම් මේ රූප කියන මේ සතර මහා ධාතු සැදුවේ හදන්නේ වර්තමානයේ මේ චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනව වෙනුවට නැවත නැවත හදන්න කර්මයෙන් කියන එක පිළිගන්නවද? පිළිගන්න සිද්ධ වෙනවා. ඒ අනුව නේද සිතේ ප්‍රවෘත්තිය තියෙන්නේ. නැත්තම් සිතට පවතින්න බැහැනේ. සතියෙන් මේ රූප විකෘතිය ඇතිකොලොත් සිත සතියෙන් බැහැරට ගියා. අවුරුදු 80ක් රූපයේ සතර මහා ධාතු විකෘතියක් නැතුව පැවැත්වුවොත් සිතට රැඳෙන්න පුළුවන් 80ක්. හැබැයි ඒ අතර කාලය තුල මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතාවල යම් යම් අවස්ථාවල විකෘතිතාවයන් එනවා. ඒකට තමයි ව්‍යාධි කියලා කියන්නේ. ලෙඩ කියන්නේ, රෝග කියන්නේ. සතර මහා ධාතු සමව පවතින තාක්කල් කිසිම ලෙඩක් නැහැ. එක්ක ආපෝ ධාතු විකෘති වෙන්න ඕනේ. එක්ක පඨවි ධාතුව විකෘති වෙන්න ඕනේ. එක්ක තේජෝ ධාතුව විකෘති වෙන්න ඕනේ. එක්ක වායෝ ධාතුව විකෘති වෙන්න ඕනේ. ඔය හතරෙන් එකක් විකෘති වෙලා හැබැයි ආයි සම වෙනවා. එතකොට ලෙඩේ හොඳයි. පුජ්‍යලයකටද ලෙඩ හැදෙන්නේ. එහෙනම් කියන්නේ මට සනීප නැහැ කියලා. ඒතර පුජ්‍යලයකට සනීප නැද්ද? අර රූප විකෘතිය එතකොට ඒක දැනෙන්නේ සිතේ අපහසුතාවයක් හැටියට නෙමෙයිද? එහෙනම් නාම රූප දෙකේ ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? පුජ්‍යලයකට ලෙඩ හැදෙන්නේ නැහැ නේ. එහෙනම් කම්ම චිත්ත එතකොට තව ධර්මතා දෙකක් ප්‍රත්‍ය වෙනවා මේ ප්‍රවෘත්තියට. මොකද්ද? ඍතු ආහාර. සීත උෂ්ණ සම වෙන්න ඕනේ. ආහාර ඕනේ. පිළිගන්නවද නැද්ද? පිළිගන්න වෙනවා. අන්න යථාභූත ඥාන දර්ශනය. භූතයන්ගේ හැටි දැනගත්තා. යථාභූත ඥාන දර්ශනය. ඒ එක්කම එනවා අර උද්‍යව්‍ය ඥානය. එයි චිත්තක්ෂණ 17ක් තුළ ඊටාම කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි ඒ නැති වෙන බව අපිට පෙන්වන්නේ නැහැ. කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතාවයන්ගේ ප්‍රත්‍ය නිසා, උපකාරය නිසා, උදව්ව නිසා අපිට පවතින බව පෙන්වනවා. එතකොට අපි විඥාණයට රැවටිලානේ. මායාවට අහු වෙලා නේද ඉන්නේ. එහෙනම් එතකොට දැන් පැහැදිලිද දැන් මේ ක්‍රියාව සිද්ධ වෙන ආකාරය? දැන් එතකොට චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා නම් රූප නිට්ටයද අනිත්‍යද? එතනයි අනිත්‍ය තියෙන්නේ. අන්න ඒකයි ඒ අනිත්‍යයි මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට අවශ්‍ය වෙන්නේ. මග නිවැරදි මග. අර මං මුලින් සඳහන් කළේ දැන් අවුරුදු 20කට හෝ 15කට 20කට හෝ පස්සේ දැක්කපු කෙනෙක් පිළිබඳ එයා කතා කරන එයාගේ වෙනස පිළිබඳ. දැන් එතන අනිත්‍ය දකින්නවා. හැබැයි ඒ අනිත්‍ය ප්‍රමාණවත් නැහැ. ඒතර සබ්බේ සංඛාර අනිච්චා කියලා කිව්වේ නාම රූප දෙකේ අනිත්‍යයි. එතකොට දැන් බලමු අපි දැන් පහස. ඒතර පහසට කොච්චරද? ඒකට චිත්තක්ෂණ 17යි. ඊට වැඩි කාලයක් පවතින්නේ නැහැ. බාහිර පොට්ටබ රූපයකට කියන්නේ ඒකෙත් අවශ්‍ය චිත්තක්ෂණ 17යි. එහෙනම් ඒ පිළිබඳවත් අපි නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. එහෙනම් එයාගේ රැඳීමේ කාලයත් මෙච්චරයි. එතනක් දකින්න ඕනේ අනිත්‍ය. තේරෙනවද? අභ්‍යන්තරේ විතරක් අනිත්‍ය දැකලා මදි. බාහිර පොට්ටබ්බේත් අනිත්‍ය දකින්න ඕනේ. ඒ විතරකුත් මදි. බාහිර පුච්චලේ පිළිබඳව දකින්න ඕනේ ස්වභාවයයි. බාහිර පුච්චලේගේ තියෙන නාම රූප දෙකයි. ඒ නාම රූප දෙකේ රූපයට අයිති කොටස හෙවත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට චිත්තක්ෂණ 17යි. ඒ එහෙනම් බාහිර යම් පුච්චලයක් ඉන්නවා නම් ඒ පුච්චලයාගේ ඒ චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් පුච්චලයක් දිහා බලන්න බෑ. එයාගේ රූපකාය දිහා බලත හැකි සතර මහා ධාතුන් ඉපද බිඳෙනවා මනසට දර්ශනය වෙනවා නම් අන්න
නිවැරදි දර්ශනය. තේරෙනවද කියන්නේ? පුජ්‍යලෙ දකින්න බෑ. ඇයි පුජ්‍යලෙ නැහැ? එහෙනම් අපි ඒ විදිහට සිතේ සටහන් කරන් තියනවද? නැත්. ඒකට තමයි මේ කොටස් ටික වෙන් කළා පෙන්වන්නේ තථාගතයන්. මේ කොටස් ටික වෙන් කරගන්න කිව්වේ නිසා බුදුරජාන් වහන්සේ. නැත්තම් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ඒ නැති තාක්කල් සත්‍යයක් පුජ්‍යලයක් තුළ මනස හිර කරලා තියලා මේ සත්‍යයකට හෝ පුජ්‍යලයකට වෙන දෙයක් හොයනවා. දරුවට වෙන මොකද වෙන්නේ? ස්වාමියාට මොකද වෙන්නේ? භාර්යාවට මොකද වෙන්නේ? සහෝදරියට මොකද වෙන්නේ? දෙමව්පියන්ට මොකද වෙන්නේ? දැන් එතකොට සම්මුතිය විද්‍යාමාන වෙලා තියෙනවා, පරමාර්ථය අවිද්‍යාමානයි. පරමාර්ථය අවිද්‍යාමාන වෙලා තියෙන තාක් යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. හරි. දැන් එතකොට අපි ගන්නවා දැන් කයයි පහසයි නිසා සිතක් හැදෙනවනේ. ඒකනේ සිද්ධ වෙන්නේ. විඳින කෙනෙක් නැහැනේ. එතකොට සීතලද උෂ්ණද කියලා දැනගන්න කෙනෙකුත් නැහැනේ. කෙනෙක් මේක ඇතුලේ නැහැනේ. එහෙනම් ඒ ධර්මතා දෙක නිසා සිතක් හැදෙන බවයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. හරිද? දෙක ඇත්තද නැත්ද? ඇත්ත ඒක. පහස කයට දැනෙනවද සිතක් හැදෙනවා. සීතල නම් සීතල ඒ පිළිබඳව සිතක් හැදෙනවා. උෂ්ණ නම් උෂ්ණ පිළිබඳව සිතක් හැදෙනවා. ඒ සිතට ආයශ කොච්චරයිද? 17න් එකයි. අන්න දකින්න එතකොට. එතකොට සිත දකින්න ඕනේ. ඒ කයයි පහසයි නිසා ඇතිවෙන සිත ශනේ දකින්න ඕනේ. ඒක ඕනනම් ඔය ගෙදරදී බලා ගන්න පුළුවන් අයිස් කෙටයක් කරන් අතේ තියන්න. මෙහෙම තියන්න. ශනේ සිතක් හැදෙන ආකාරය දකින්න පුළුවන්. තේරෙනවද? ඉතින් ගින්දර නම් ලං කරන්න යන්න එපා. එතකොට ඉන්න බෑනේ දෙවිල්ලයි. දැන් උණුසුමක් දැනගන්න පුළුවන්. එහෙනම් එතකොට මේ විඥාණයට අවශ්‍ය එක චිත්තක්ෂණේ. ඒ ශනේම කරුණු තුන එකතු කරලා ඉවර ස්පර්ශය විසින්. තින්න සංගති පස්සෝ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියද? ඒ ස්පර්ශයට අවශ්‍ය චිත්තක්ෂණේ. දැන් අනිත්‍ය තියෙනවද නැද්ද එතන? ඒ අනිත්‍යය යෝනි මග්ග ඥාන දර්ශන විසුද්ධියට. ඒ අනිත්‍යය යෝනි ඥාන දර්ශන විසුද්ධියට. තේරෙනවද? එතකොට මගට අපි වැටලා තියෙන්නේ. නිවැරදිව මගට. ඒ ස්පර්ශය නිසා ඇති වෙන විඳීමේ සිතක්. ස්පර්ශය නිසා ශනේන් ඇති වෙන විඳීමේ සිතක්. ඒ සිතට ආශ කොච්චරද? එක චිත්තක්ෂණයකටත් ආශ. ඒ ශනේන් හඳුනා ගන්න සීතලද උෂ්ණද කියලා. සීතලද උෂ්ණද ඒකේ ස්වභාවය එක චුට්ටක් සීතලද චුට්ටක් උෂ්ණද ගොඩක් සීතලද ආදි වශයෙන් හඳුනා ගන්න සංඥාවෙන්. ඒකට ආයස කොච්චරද? එක චිත්තක්ෂණේ. ඒ ශනේන් සිත බලවත් කරනවා. හැබැයි ඒ ස්පර්ශයමයි. ඒ වේදනා වින්දනයටත් ඒ ස්පර්ශයමයි හැබැයි ඒ ස්පර්ශයම නෙවෙයි ඒ ස්පර්ශය එතනම ඇතිලා නැතිලා ඉවරයි. සංඥාවට වෙන්නේ තවත් ස්පර්ශයක්. ඒ ශනේම ඒ ස්පර්ශයත් ඒ සංඥාවත් ඒ දෙකම ඒ නාම ධර්ම දෙකම එක චිත්තක්ෂණයෙන් ඇතිලා නැතිලා ඉවරයි. ඒ ශනේන් නැවත ස්පර්ශයක් දෙනවා සිත බලවත් කරන්න සංස්කාරයට. ඒතර විඳින දේ හඳුනා ගන්න දේ තුල සිත බලවත් වෙනවා. එළියේ ඉන්න බෑ. හරි රස්නේ දාඩියයි අන්න අපිගේ ඒසී කලා ආව කාමරයට දොර වහගත්තා. දැන් හරි. දැන් චේතනා. දැන් ඒකට ප්‍රියයිද නැද්ද? ඒතර කයටත් ප්‍රියයි. කයට කැමතිද නැද්ද? බාහිර පහසට. දෙක නිසා හැදෙන සිතට ඒකටත් ප්‍රියයි. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට කාය සංපස් ඒකටත් ප්‍රියයි. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතට ඒකටත් ප්‍රියයි. ප්‍රියයිනේ කැමතිනේ. ඉතින් කාමාශ්‍රවණේ. ඒ ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතට ඒ අනුව බලවත් වීමේ සිතට බලවත් වීම කියන්නේ කර්මයයි චේතනා. චේතනාවට ප්‍රත්‍ය වෙන්නේ චේතනා කියන්නේ කර්ම. කර්ම කියන්නේ සංස්කාර. ඒතර වේදනාව සංඥාවට ප්‍රත්‍යයයි සංඥාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සංස්කාර කියන්නේ කර්ම. දැන් ඒතර කර්ම මත නෙමෙයිද සිත තියෙන්නේ? කර්ම මතයි සිත තියෙන්නේ. දැන් ඒතර කම්ම නියම චිත්ත නියම. දැන් එතකොට මරණසන්න මොහොතේදී ගන්න අපි අරමුණු හදලා ඉවරයි. ඒකට කියන්නේ අபிසංස්කාර සහිත කර්ම විඥාණය. අபிසංස්කාර සහිත.
නිකන් සංස්කාර නෙමෙයි. අபிසංස්කාර සහිත කර්ම විඥානයයි ප්‍රතිසන්දියක් අරන් දෙන්නේ. අபிසංස්කාර කියන්නේ බලවත්. ඒකට කියන්නේ චේතනා. තේරෙනවද කියන්නේ? දැන් එතකොට අපි කර්ම හදලා. දැන් කර්ම කියන්නේ එතකොට දැන් අපි හැදුවද අර සිතුවිලි එකින් එකට ප්‍රත්‍ය වීම නිසා සිත බලවත් වීම තුල අර කර්ම කියන ස්වභාවයට ගියාද? අපි කර්ම හදන්නේ මේ සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා. අපි භාවනා කරන්නෙත් නැහැ. අපි සම්මර්ෂණය කරන්නෙත් නැහැ. සංස්කාරයන් මෙනෙහි කරනවා. එක රූප ධර්මයන් මෙනෙහි කරනවා, එක නාම ධර්මයන් මෙනෙහි කරනවා. එතකොට ඒ කියන්නේ සංස්කාරයන් මෙනෙහි කරනවා. තේරෙනවද? එහෙනම් අපි නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන යන්න ඕනේ මේ තණ්හා මාන දිට්ඨි කියන ධර්මතාවයන් අයින් වෙන්න ඕනේ. එතකොට තමයි මගට වැටෙන්නේ නැත්නම් වැටෙන්නේ. භාවනා කරන්නේ මම කියලා ගත්තොත් එතරම් දිට්ඨියයි. තේරෙනවද? ඒ මම කියලා කියන්නේ. එතන මගේ භාවනාව උසස් කියලා ගත්තොත් එතන මානයයි. ඒ භාවනාවට ඇලුම් කිරීමේ සිතක් ආවොත් එතන තණ්හාවයි. මේ හරි සියුම් ධර්මයක් මේක. අතිශය සියුම් ධර්මයක්. මෙතනින් නැත්තම් මෙතනින් අල්ලගන්නම තමයි මායя ලෑස්තිලා ඉන්නේ. මෙතනින් අතහරිනකොට මෙතනින් අල්ලගත්තොත් අපි අහුවෙන්නේ මායයට. එහෙනම් තණ්හා මාන දිට්ඨි වලට යන්නත් බෑ. හරිද? එතකොට ඒ කරුණ තුනෙනුත් අයින් වුණොත් අපි මගට වැටෙනවා. නිවැරදි මගට. හරිද? ඒ කියන්නේ නිවන් මගට. මොකද නිවනේ තණ්හාව නැහැ. මානයක් නැහැ. දිට්ඨියක් නැහැ. ඒවත් නැති වෙන්න ඕනේ. අනිත් කාරණය තමයි චතුස්සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. මේ ධර්මතාවය අවබෝධ වෙන්න ඉපේ. එහෙනම් දැන් කය පහස දෙක රූපනේ. ඒක පැහැදිලිනේ හොඳටම. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒතර කාය විඥානය, කාය සංපස්සජ වේදනා, කාය සංපස්සජ සංඥා, කාය සංපස්සජ චේතනා. ඒ සියල්ල නාම ධර්මයන්. හරිනේ? දැන් නාම රූප දෙකක් නේද ක්‍රියාත්මක. හරිනේ ඒක. එතකොට දැන් මේ නාම රූප දෙක පටන් ගත්ත තැනට ගෙස්සිත යන්න ඕනේ. මොකද තථාගතයන් වහන්සේ කියන්නේ මේ හොයන්නකො මේක. මේ විභාග කරන්න, පරීක්ෂා කරන්න හොයන්න. පටන් ගත්තේ මවගේ ගර්භාෂයේ. හරිනේ? අපි පිටර ඇතුළට ගියේ නෑනේ. අණ්ඩජ නෑ. තොර සංසේදයක්වත් නෑ අපි. කුණු කාණු පල් වතුර වල නෙමෙයි. ඕපපාතිකත් නෙමෙයි. අපි ආවේ ජලාබුජ. මව් කුසෙන් ආවේ. එහෙනම් එතන නේද මේ නාම රූප දෙක පටන් ගත්තේ. ඒ නාම රූප දෙකේ වැඩිම තුල ආයතන හය පහල කරා කිව්වොත් හරියි. ඒතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන මෙතනදී මේ දේ නිසා මේ දේ වෙයි. ඒතර මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී මේ නූපදීමෙන් මේ නූපදී. ඒක තමයි බෞද්ධ දර්ශනය. නාම රූප ඇති කල්ලි ආයතන ඇත කිව්වොත් හරිද? හරි. නාම රූප දෙකේ ක්‍රියාව ගර්භාෂයේ පටන් ගත්ත තැන ඉඳලා ඒකේ වැඩිම තුල ආයතන 6 පහල කරාද? නාම රූපච්ච සලආයතන. හරිද? සලආයතන පච්ච පස්ස. ආයතන 6ක් නැත්නම් ස්පර්ශ කවදාවත් සිද්ධ කරන්න බෑ. නෑනේ සිද්ධ වෙන්නේ කවදාවත්. ආයතන ස්පර්ශ 6ක් නැත්නම් විඳින්න බෑ මේ ලෝකෙ කිසි කෙනෙකුට. එහෙනම් මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. ස්පර්ශයක් නැත්තම් විදීමක් නැහැ. ආයතන නැත්තම් ස්පර්ශයක් නැහැ. ආයතන ඉපදීමෙන් ස්පර්ශය උපදී. ආයතන නූපදීමෙන් ස්පර්ශ නූපදී. හරිනේ ඒක පැහැදිලිනේ පිරිසිදුයිනේ. මේක බෞද්ධ දර්ශනය. මේක දැකගෙන යන්නේ. දැනගෙන දැකගෙන යන්නේ මේක. ඒතර මේක දකින්නේ මනසින්. ස්පර්ශය නැති කල්ලි වේදනාව නැත. ඇති කල්ලි වේදනාව ඇත. වේදනාව ඇති කල්ලි තණ්හාව ඇත. විඳින තැන ඇලෙනවා. විඳින ස්වභාවය අනුව ඇලෙන්නේ නැද්ද? ඇලෙන්නේ සිතින්. ආයේ තමයි තණ්හා. පැහැදිලිද කියන්නේ? එහෙනම් ඒක තණ්හාවයි. තණ්හාව ඇති කල්ලි උපාදානය ඇත. තෘෂ්ණාව නැති කල්ලි උපාදානය නැත. හරිනේ? උපාදානය ඇති කල්ලි කර්ම ඇත. තදින් අල්ලගත්ත තැන තමයි නැවත කර්ම කරන්නේ. එක් මේ පෙන්වන්නේ වර්තමාන භවය හා අනාගත භවයයි. වර්තමාන භවය අපිට උපාදානය තියෙනවනේ. එහෙනම් කර්ම ඇත. කර්ම ඇත නම් උප්පත්ති භවයක් ඇත. ඒ කර්ම විපාක දෙන්න දෙපේ. රූප භව, අරූප භව, කාම භව.
එහෙනම් ඇත. ඒ බව ඇතනම් જાතියක් ඇත. බව නැත්තම් જાතියක් නැත. හරිනේ? එහෙනම් පහල කරන. જાති කියන්නේ පහල කරනවා. જાතිය ඇති කල්ලි ජරා මරණ ඇත කිව්වොත් හරිද? જાතිය නැති කල්ලි හරිනේ ඒක. සහතිකයිනේ ඒක. ඒතර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. මේ ලෝකේ සියලුම සත්‍යයන්ට උරුමද නැද්ද? ලැබෙනවමද නැද්ද? ඒ සැපද? ඒක සත්‍යයක්ද? නිකන් සත්‍යයක්ද ආර්ය සත්‍යයක්ද? ආර්ය සත්‍යයක්. දැන් හරිනේ දුක්ඛාරය සත්‍යය. දැන් අවිද්‍යාවනේ අපිට තියෙන්නේ. අවිද්‍යාව තියෙන්නේ. අවිද්‍යාවට හේතුවක් තියෙනවනේ. මොකක්ද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. දැන් අපට වර්තමානයේ ජරා ව්‍යාධි මරණ ශෝක මේවා තියෙනවනේ. දැන් ඒතර අපිට ආශ්‍රව නැද්ද? ඉතින් දුක ළඟමනේ ඔය හේතුව තියෙන්නේ. මේ දුක විඳ විඳ නැවත ආශ්‍රව හේතුව හදනවද නැද්ද? ආශ්‍රව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. ඉතින් ඇලෙන්නේ තණ්හාවනේ. ආශ්‍රව කියන්නේ චන්දරාගය. කාමාශ්‍රව කාමයන්ට ඇලෙනවා. භවආශ්‍රව භවයන්ට ඇලෙනවා. ditthිආශ්‍රව ditthින්ට ඇලෙනවා. මේ පටිච්ච සමුප්පාදය නොදන්න තාක්කල් ditthි. එහෙනම් ditthිආශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව. දැන් මේ දුක විඳ විඳ හේතුව හදනවානේ. ඉතින් නිවන හොයන්නේ කොහොමද? දැන් දුක ළඟම නෙමෙයිද ආශ්‍රව තියෙන්නේ? දැන් එහෙනම් අපි මේ විඳින්නේ දුක් නේද? දැන් හේතු හදන්නේ කවුද එතකොට? දැන් ආශ්‍රව කාලඟද තියෙන්නේ? දුක කාලඟද තියෙන්නේ? දැන් දුකයි දුකට හේතුවයි තියෙනවද Taman ළඟ? දැන් මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. දැන් මොකද්ද කරන්න ඕනේ එතකොට? සමුදය අයින් කරන්න. සමුදය ආර්ය සත්‍යයක්. ඒ ආශ්‍රව කියන එක. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ චන්දරාගය. එහෙනම් මේ දෙක එක ළඟ නැති. ඒතර ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා. එයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රවනේ. එතකොට දැන් මේක ඒකයි මේ සංසාර චක්‍රයක් මේක. අපි දුක විඳින ගමන් දුකට හේතුව හදනවා. මේ පන්සලට ඇවිල්ලා නිවන හොයනවා. දුක විඳිනක ජරා ව්‍යාධි මරණ ශෝක මේවා දැන් විඳින්නේ නැද්ද අපි? කනගාටු හැඬීම් වැළපීම් ප්‍රියන්ගෙන් වෙන්නීම අප්‍රියන එක්වීම කැමැති දැන් නොලැබීම් අකමැති දේවල් ලැබී මේ සියල්ල විඳ 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 අපි ඒකට හේතුව සත්‍යයි නැවත ඒකටම හේතුව හදනවද නැද්ද? එතකොට ඒ ජරා මරණ කියන එක දුක්ඛාර සත්‍යෙන්ද නැද්ද? ආශ්‍රව කියන්නේ මොකද්ද එතකොට? සමුදාය සත්‍ය නෙමෙයිද? ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. ඒ සමුදාය සත්‍ය නෙමෙයිද? එහෙනම් මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි එහෙනම් ආශ්‍රව අයින් කරන්න. පැහැදිලිද කියන්නේ? ආශ්‍රව අයින් කරනවා කියන්නේ තෘෂ්ණාව අයින් කරනවා. ඒ කියන්නේ සමුදය අයින් කරන්නේ. එතකොට නිරෝධයි. දැන් මෙච්චර වෙලා කතා කරපු ධර්මතාවයන් පිළිබඳව නිවැරදිව දැනගෙන නිවැරදිව දැක්කනම් දැක්ක එකටයි සම්මාදිට්ඨිය කියන්නේ. දිට්ඨි කියන්නේ දකින්න. අන්න සම්මාදිට්ඨිය. දැන් එතකොට ඇවිල්ලා තියෙන නිවැරදිව කල්පනා කරා නම් සම්මා සංකප්පයි. හරිද? දැන් එතකොට ඇවිල්ලා තියෙන්නේ මොකේද? ආර්ය අෂ්ටාංගික. හරිද? එතකොට චතුරාර්ය සත්‍ය. දැන් ඉතින් ඕක අවබෝධ කරන්නේ හෙටද? දැන් අවබෝධ කරන්න තියෙන්නේ. දැන් වැටහෙනවා. දැන් තේරෙනවා. දැන් අවබෝධ කරන්න තියෙන්නේ. ඉතින් ඔකට තවත් භවයක් මොකටද? තවත් භවයකට යන්න ඕනේද? නෑ. එහෙනම් චතුරාර්ය සත්‍ය තියෙනවද නැද්ද? අවබෝධ කරන්න ඕනේ. ඒ අවබෝධ කරන්නේ දැනගෙන විතරක් නෙවෙයි දැකගෙන. ඒකයි දර්ශනය කියලා කියන්නේ. එතකොට මග්ග ඥාන දර්ශන. විසුද්ධි. විසුද්ධි කියන්නේ සුද්ධයි, පිරිසිදුයි, වඩාත්ම පිරිසිදුයි. මග නොමග. මග්ග ඥාන කියන්නේ නුවණින්, දර්ශනය කියන්නේ දැක්කා. ඒතර සම්මාදිට්ඨි. එතකොට මේ අංග 7 පිරිවර වෙනවා. මොකටද? සම්මා සමාධියට.
ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙන්නේ නැහැ මේ අංග 7 පිරිවර වුනේ නැත්තම්. තේරෙනවද කියන එක? ලෝකෝත්තර සම්මා සමාධිය ලෞකික සම්මා සමාධිය කියලා දෙකයි. ලෞකික සම්මා සමාධිය ධ්‍යාන වලට යන්න පුළුවන්. ලෝකෝත්තර සමාධියෙන් යන්නේ නිවනට. ලෞකික සමාධිය රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන උපදවන්න පුළුවන්. එතකොට රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන කියන්නේ නිවනද? නෑ. එහෙනම් සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මේ අංග 7 පිරිවර වෙලා ඉන්න ඕනි. පිරිවර වෙනවා. නිවැරදිව දැනගන්නකොට නිවැරදිව දැක ගන්නකොට අංග 7 පිරිවර වෙනවා. ඒ පිරිවර වෙනා එන ඒ ධර්මතා හතත් එක්ක එන චිත්ත ඒකාග්‍රතාවය සිතේ තැන්පත් බව සම්මා සමාධිය. එතකොට අංගාට සම්පූර්ණයි. එතකොට පියවර 3ක් සම්පූර්ණයි. සීල සමාධි ප්‍රඥා. ධර්මදේශනාව අවසන් කරනවා. පැහැදිලිද කියන්නේ? පුළුවන්. බැරිද? පුළුවන්. හැබැයි උත්සාහ කරන්න ඕනේ. සමවායාම. වායාමයේ නැත්තම් කරන්න බෑ. හැබැයි අනිත් එක තමයි සතිය. ඒක ඇත්ත ඕනේ. එතකොට සම්මාදිට්ඨියට එනවා නිවැරදිව. හොඳයි. දායකත්වයෙන් උගේ කොට පරණ කැස් බෑපාරේ පදිංචි සුධර්මා සහ මෙරිල් සෙනවිරත්න තම විදේශීය රටවල පදිංචි වී සිටින දුල්මිනි සහ අමාලි දියණියන් දෙදෙනාද පුබුදු සහ ගයාන් බෑන් රුවන් දෙදෙනාගේද සහභාගීත්වයෙන් දෙපාර්ශ්වයෙන් මියගිය පානදුරේ පදිංචි වී සිටි මැටිල්ඩා සහ එරාන් රුද්‍රිකෝ දෙමාපියන්ටද නුගේගොඩ පදිංචි වී සිටි බ්‍රියටිස් සහ එඩිග සෙනවිරත්න දෙමාපියන්ටද ඩොරින් සොයුරියස් රෙක්ස් හොයුරු නිහාල් බන්දුලද සිල්වා දිසානායක ඥාතීන් ඇතුළු සංසාරගත සියලුම මියගිය ඥාති මිත්‍රාදීන්ටද කොරෝනා රෝගයෙන් මියගිය සියලුම දෙනාටද මෙරිල් මහතා ඩෙරිල් මෙරිල් මහතා තුන්වන්ගේ ආශිර්වාද ලබා නිදුක් නිරෝගී දිව්‍ය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ජූනි මාස 9 වෙනි දින ජන්මදිනයේදී තිබෙන සුධර්මා මහත්මියට ධර්ම අවබෝධය පිණිස ජූලි 2 වෙනිදා සහ සැප්තැම්බර් 15 වෙනි දින ජන්මදිනයේ යෙදී තිබෙන පුබුදු පුතාටද දුල්මිනි දුවටද අමාලි දුව ගයාන් පුතා සහ අමිනි මිනිබිරිය ආයිල් මොනබුරාටද දේශකයන්න් වහන්සේට දුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම කුසලය හේතු වාසනා වේවා. මෙවුරින්ද සිල්වා සහ කුසුම් දිසානායක මහත්මීන්ටද තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබීමට පැමිණි සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල් වල අයටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබීමටත් පැමිණ නොපැමිණ ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් මේ බලාපොරොත්තු ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සාගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. මෙතෙක් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ ඥාතින් සිහිපත් කරගන්න. යම් කෙනෙක් පින් බලාපොරොත්තුව පින් අවශ්‍ය කරන තැනක ඇතනම් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාථාව කියන්නේ. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරන සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා ආනාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.